නව ජීවන රටාවක් ගැන නැත්නම් අලුත් ජීවිතය ගැන අපි දකිනවා. අපි ගැලවීම ලැබුවට පස්සේ අපිට දේවචනයේ කියන දේ තමයි 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ 2 කොරින්ති 5:17 කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටිනවාද අලුත් මැවිල්ලක් කියන කාරණා. යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටිනවාද එහෙම නැත්නම් අලුත් මැවිල්ලක්. ඒ නිසා අද දැසන ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින ඔබත් මම අපි අලුත් මැවිල්ලක් බව අපි මතක තබා ගන්න යුතු වෙනවා. ආමේන්. දැන් අලුත් මැවිල්ලක් වුණාම හැමදේම අලුත් විය යුතු වෙනවා. මම කරුණු තුනක් අද දවසේ කතා කරනවා. සිතුවිලි පරණයි නම් ක්‍රියාවල් අලුත් වෙන්න විදිහක් නැහැ. ආමේන්. සිතුවිලි පරණයි නම් ක්‍රියාව අලුත් වෙන්න විදිහක් නැහැ. සිතුවිලි අලුත් වෙන්න ඕන. ඒ වගේම කතාව අලුත් වෙන්න ඕන. ඒ කියන්නේ ඒ වගේම හැසිරීම රටාව අලුත් වෙන්න ඕන. මම අද දවසේ මෙන්න මේ කාරණා තුන ඔබ සමග කතා කරන්න යනවා. අපි දෙවියන් වහන්සේගේ වචනයෙන් අද දවසේ මේ ගැන කතා කරන්න. ඒ කියන්නේ සිතුවිලි රටාව වෙනස් විය යුතුයි. වචන රටාව වෙනස් විය යුතුයි. හැසිරීම රටාව වෙනස් විය යුතුයි. නව මැවිල්ලක් කියන්නේ ඒ සෙරෙන. ආමේන්. ඒ නිසා අපි නව මැවිල්ලක් බව අපි තේරුම් ගන්න ඕන අද දවසේ. අපි අලුත් මැවිල්ලක් බව තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි සාමාන්‍ය අපි පරණ මේ සංස්කෘතිය තුළ ඉන්න සෙනගක් නෙවෙයි නව සංස්කෘතියක් තුළ අපේ ජීවිත සැබෑ නැව් සෙනගක් බව දේවචනය කියන්නේ දවස්පතා අපි අලුත් කරනු ලබන බව. ඒ නිසා අපේ පරණ මිනිස්යා අහක දමලා අපි අලුත් මිනිස්යා පැනඳගත්තු සෙනග. ඒ නිසා අපි පදේ කියමු 2 කොරින්ති 5:17. එතන කියනවා එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක් පරණ දේ පහව ගියේ මෙන්න සියල්ල අලුත් වී තිබේ. අපි දන්නවා මෙතන ඊටම වැදගත්. දැන් මේ වචනේ අපිට සුදු ලියවිල තිබෙන්න පුළුවන්. නමුත් මේ වචනේ අනුව ජීවිතේ නැව් විය යුතු තිබෙනවා. මම දන්නවා හැම කෙනෙක් උත්සාහ කරනවා මේ අලුත් ජීවිතේ ජීවත් වෙන්න. සමහරට පරණ ජීවිතයේ තියෙන ස්වභාවය තවම අපේ ජීවිතේ නැගිටින්න පුළුවන් අවස්ථාවන් වල පරණ මිනිස්ය පරණ හැසිරීම රටාව පරණ වචන පරණ ගතිගුණ ඒ යම් ස්වභාවයන් අපේ ජීවිතේ පැමිණෙන්න පුළුවන්. නමුත් අපි දේව වචනය අනුව අපි පරිවර්තනය වෙන්න ඕන. නැවුම් සෙනගක් විය යුතුයි. ඉතින් අපි බලන්න යනවා මොනවාද මේ පළවෙනියෙන්ම සිතුවිලි රටාව. එහෙම නැත්නම් අපේ සිතුවිලි. අපි දන්නවා පිලිප්පි 2:5 කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුල තිබේවා. යේසුස් වහන්සේ තුල තිබිච්ච සිතම නුඹලා තුල තිබේවා. එහෙනම් අපේ සිතුවිලි විතරම ක්‍රිස්තුස් වහන්සේගේ සිත වගේ අපේ සිතුවිලි මාරු වෙන්න අවශ්‍යයි. තවමත් ඇති අපිටම ආවේනික ගතිගුණ, අපිටම ආවේනික ස්වභාවයන්, අපේම අපි පුරුදු රටාවත් එක්ක ජීවත් වෙනවා ඇති. ඒ වගේම මගේ ස්වභාවය, මගේ හැටි කියලා සමහරට අපි කියන්න පුළුවන්. නමුත් අපි දෙවියන් වහන්සේගේ වචනේ අපේ ජීවිතේ අපි වෙරදරන්න ඕන නිතරම ක්‍රිස්තුස් වහන්සේ වගේද? මම හිතන විදිය ක්‍රිස්තුස් වහන්සේ වගේද? ක්‍රිස්තුස් වහන්සේ වගේ යහපතින් එවනත නපුර පරාජය කරන්න පුළුවන්ද? අපේ සිතුවිලි අපි මෙනෙහි කරලා බලන්න අවශ්‍යයි. ඒ නිසා වගේම රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ කියන සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයක් වෙන්න කියලා. අපි මේවා ගැලවීම ලබන මේ මුල් කාලේ ඉඳලා අපි දන්නවා. සිත අලුත් කරගන්න ඕන. අපි දන්නවා සිත අලුත් වුණොත් තමයි වචන අලුත් වෙන්නේ. එහෙම නැත්නම් හැසිරීම රටාව අලුත් වෙන්නේ. හැසිරීම කියලා කියන්නේ නැත්නම් චර්යාව කියලා කියනවා. යහපත් චර්යාවක් කියලා කියනවා. යහපත් හැසිරීමක් කියලා කියනවා. යහපත් හැසිරීමකට අවශ්‍ය වෙනවා ප්‍රථමයෙන් අපේ සිතුවිලි පරණ සිතුවිලි වුණොත් සිතුවිලි අලුත් වෙන්නේ නැත්නම් අපිට අලුත් ජීවිතයක් කරා ගමන් කරන්න බැහැ. ඒ නිසා අද දැසන අපි ඊටාම වැදගත් වෙනවා
අපේ සිතුවිලි, අපේ හැසිරීම, එහෙම නැත්නම් අපේ වචන වෙනස් වීම. ඉතින් අද දවසේ අපි ප්‍රථමයෙන් මම පළවෙනි කරුණ ලෙස බලන්නේ මේ සිතුවිලි. ඒ නිසා ඕම පොතේ ඒ කියන 12 වෙනි පරිච්ඡේද දෙවෙනි පදයේ කියන පදය අනුව අපි සිතුවිලි අන්‍යාකාර සිතක් එහෙම නැත්නම් අන්‍යාකාර මිනිසෙක් විය යුතු තිබෙනවා. අන්‍යාකාර සිතක්. ඒ නිසා ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ මහා පුදුම ජීවිතයක්. ක්‍රිස්තියානි ජීවිතේ අපේ සිතුවිලි වෙනස් වෙනවා. අපි දන්නවා අපිට මතක් වෙන දේවල් තියෙනවා පරණ සිතුවිලි, පරණ හැඟීම්, පරණ ආකල්ප, පරණ ජීවිතයේ තිබුණා වූ දේවල් නැවත මතුවෙන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ ඔබට කිසිම දෙයක් පරණ දේවල් නැති වෙනවා කියලා නෙමෙයි. පරණ සිතුවිලි පැමිණෙන්න පුළුවන්. නමුත් අපේ ජීවිතය අලුත් කර ගැනීම පිණිස තමයි සිත අලුත් කර ගන්නවා කියලා කියන්නේ තමස්පතා අපි දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරමින් අර සිතුවිලි, පරණ සිතුවිලි, එහෙම නැත්නම් මානසික සිතුවිලි යටපත් කරලා දෙවියන් වහන්සේගේ වචනේ කර්ම කොටගෙන නැවුම් සිතුවිලි වලට අපි පරිවර්තනය වෙනවා. අපි දන්නවා අපිට පුළුවන් මානසික සිතුවිලි උඩට ගන්නත් පුළුවන්, ආත්මීය සිතුවිලි උඩට ගන්නත් පුළුවන්. ආමේන්. දෙවියන් වහන්සේ තුල තිබෙන ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිලි ඉස්මතු කරන්නත් පුළුවන්. මොකද අපි කැලවීම ලැබුවම ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල මා තුල වාසය කරනවා. දැන් ශුද්ධාත්මයන් වහන්සේට වාසය කරනවා වගේම උන්වහන්සේගේ ක්‍රියාවලිය අපි තුල හටගන්න යන්නේ අපි ශුද්ධාත්මයන් වහන්සේට අපේ ජීවිතේ ආත්මයන් කර්ම කොටගෙන හැසිරීම කර්ම කොටගෙන ආත්මයන් වහන්සේට අපි ඉඩ දීම තුලින් එහෙම නැත්නම් ඒ භාවනාව තුල අපි දන්න දෙවියන් වහන්සේගේ වචනය භාවනා කරන්ට මොනවද වෙන්නේ අපේ ජීවිතේ? අපි ඒ ආත්මික මිනිස්යා අපි තුල නැගිටිනවා. ආත්මික මිනිස්යා අවදි වෙනවා. ආත්මික මිනිස්යා අපි තුලින් නික් වෙනවා. අපේ කතාව, අපේ හැසිරීම ආත්මික මිනිස්යාගේ හැසිරීම රටාව වෙනවා. ඒ නිසා අපි තුල දෙදෙනෙක් ඉන්නවා. මේ දෙදෙනාගේ හිටපු ගමන් මානසික උඩට එනවා, හිටපු ගමන් ආත්මික උඩට එනවා. අපි දන්න යේසුස් වහන්සේගේ ඒක අවස්ථාවන් වල උන්වහන්සේට තිබුණා මනුෂ්‍ය සිතුවිලි. ඒ නිසා උන්වහන්සේ ඇතුළේ එක තැනක. උන්වහන්සේ බයිබලයේ කියන උන්වහන්සේ ඇතුළේ ඒක. ඒ වගේම උන්වහන්සේ කිව්වා ස්වාමීනි මේ කුසලානේ මගෙන් පහ කරන්න මගේ කැමැත්ත නෙවෙයි. උන්වහන්සේ එකපාර සිතුවිල්ලක් ආව මේ පීඩාව කොහොමද මම මේ මැද යන්නේ? මේ කුරුසි පූජාවට මම කොහොමද මේ පූජාව ඉස්සරහ පිට මම කොහොමද මුණ දෙන්නේ කියන උන්වහන්සේගේ අභියෝගය තිබුණා. මනුෂ්‍ය සිතුවිල්ල. ඒ ආකාරයෙන් ඔබට මට තිබෙන්න පුළුවන්. අපිට සමහර වෙලාවට අපේ මානසික සිතුවිලි අපි තුළ ඉස්මතු වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී ඊටම වැදගත් වෙන හිතෝපදේශ 4:23 කියනවා සියල්ලට වඩා නොවේ සිත ආරක්ෂා කරගනින්න. ඒ ජීවනයේ සතුටෑස අපි තුළ ජීවනයේ නික්පෙන සෙනඟක් ලෙසයි දෙවියන් වහන්සේ අපිව තෝරගෙන තිබෙන්නේ. ඒ නිසා අපි ගාව තිබෙන්න පුළුවන් පරාජිත සිතුවිලි. අපි ගාව තිබෙන්න පුළුවන් කලකිරීමේ සිතුවිලි. අපි ගාව තිබෙන්න පුළුවන් අතීතයේ ඇතිවෙච්ච තුවාල නිසා ඇතිවුණා වූ පරාජිත එහෙම නැත්නම් ඒ දෙවියන් වහන්සේ අකමැති කරන පාපිෂ්ඨ සිතුවිලි එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ අප්‍රසන්න කරන සිතුවිලි අපි ගාව තිබෙන්න පුළුවන්. නමුත් ප්‍රේමවන්තනි ඒව අපි දන්න අපේ ජීවිතේ එක සමහර වෙලාවට බලකොටු වගේ හැදෙනවා. මේ සිතුවිලි. නමුත් දේ වචනේ පැහැදිලිව 2 කොරින්ති පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ කියනවා ඒ සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේට යටත් කොට වහල් කර දෙන්න කියලා. ආමේන්. මොකද ඒව බලකොටු හැදලා තියෙනවා නම් ඒ බලකොටු කඩන්න පුළුවන් එකම කෙනා ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. ඒ නිසා අපි තුල තිබෙන්න පුළුවන් පරාජිත බලකොටු, අපි ගාව තිබෙන්න පුළුවන් අපේ ජීවිතේ ඍණාත්මක බලකොටු, අපි ගාව තිබෙන්න පුළුවන් එහෙම නැත්නම් නිතරම දෙවියන් වහන්සේගෙන් ඈත් කරන එහෙම නැත්නම් අපි ගාව අසුභවාදී සිතුවිලි තිබෙන්න පුළුවන්. අසුභවාදී සිතුවිලි, පරාජිත සිතුවිලි, කලකිරීමේ සිතුවිලි. එහෙම නැත්නම් අපි ජීවත් වෙන පරිසරයෙන් අපිට ලැබෙන වැරදි සිතුවිලි. අපි දන්නවා අපි වැඩිපුර අපේ සිතුවිලි අපි නැත්නම් අපි වැඩිපුර අපි ජීවත් වෙන මේ ලෝකයේ තුල. මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට විවිධ මනුෂ්‍ය පරිසරයන් වලින් අපේ සිතිවිලි වලට අපේ ජීවිත වලට විවිධ එහෙම නැත්නම් දෙවියන් වහන්සේ අප්‍රසන්න කරන එහෙම නැත්නම් උන්වහන්සේගේ මාර්ගයට බාධා කරන අපේ ජීවිතේම පරිහානියට පත් කරන සිතිවිලි අපි තුල නැගිටින්න පුළුවන්. නමුත් ඒ සිතිවිලි ක්‍රිස්තුස් වහන්සේට වහල් කර දෙන්න කියලා දේවචනය කියන බැවින් සමාවෙන්න අපි
කියවන පදේ තමයි දෙවෙනි ඊළඟ පදේ. දෙවෙනි කොරින්ති 10:5. දෙවෙනි කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. එතන කියනවා බලමු අපි විවාදයෙන් දෙවියන් වහන්සේ ගැන දැන ගැනීමට විරුද්ධ උසස් වූ සියලු උසස් දේවල් පිටදම සියලු සිටිවිලි ක්‍රිස්තුස් වහන්සේට යටත් කරගන්න. ක්‍රිස්තුස් වහන්සේට යටත් කරගන්න. උඩ පදේ පොඩ්ඩක් බලමු හතරවෙනි පදේ. එතන කියනවා මක්නිසාද අපේ යුද්ධවල මහන්සියන ඒවා බලකොට බෙදෙවීමට දෙවියන් වහන්සේ දුක බල සම්පන්න. මක්නිසාද මෙතන පස්වෙනි පදේ අන්තිමට කියනවා සියලු සිටිවිලි ක්‍රිස්තුස් වහන්සේට වහල් කරගන්න. ආමේන්. එනිසා අද දැසන අපේ චර්යාවන් එවනත් අපේ හැසිරීම රටාව අපේ වචන රටාව වෙනස් කරගන්න නම් ප්‍රථමයෙන් අපිට අවශ්‍යයි අපේ සිතුවිලි රටාව වෙනස් කරන්න. අපි හිතන හැටි වෙනස් කරන්න. අපි හිතන හැටි වෙනස් කරන්න නම් අපි නිතරම දෙවියන් වහන්සේගේ වචනය අපි භාවනා කරන්න ඕන. අපි නිතර දෙවියන් වහන්සේගේ වචනය තුල අපි ජීවත් වෙන්න ඕන. බයිබලයේ ගීතාවලිය 119:11 පදේ කියනවා ඔබට විරුද්ධව පව් නොකරන පිරිස. මේ බයිබල් පදේ කක්කලා දානවා. හරි. අපි දන්නවා ඒ 11 පදේ අපි බලමු. එතන කියනවා ඔබට විරුද්ධව පව් නොකරන පිරිස ඔබගේ වචනය මගේ සිතේ නිදන් කරගත්තා. ඒ නිසා නිදන් කරගන්නවා කියලා දෙවියන් වහන්සේගේ වචනය නිදන් කරගන්න අවශ්‍යයි. මොකද දෙවියන් වහන්සේගේ වචනය නිදන් කරගත්තොත් පාපයට ඉඩ නොදී 119:11 කිතාවල 119 හාලෙලූයා කිතාවල 119 හරි වෙන පදයන්දී සමාන හොඳයි අපි බලමු දෙවියන් වහන්සේගේ වචනේ ඉතාම වැදගත් වෙනවා මේ ඔබට විරුද්ධව පව් නොකරන පිරිස උන්වහන්සේගේ වචනය නිදන් කරගත්තා කියලා මේ වචනේ කියන නිසා නිදන් කරගන්න කියලා. ඒ වගේ ස්වාමීන් කවුරුහරි පදයක් හඳුනන්න කියලා කියන්නේ මේ කිතාව වැදගත් වෙනවා. පව් නොකර ඉන්න සිතක් තමයි අපි හැමෝටම තිබෙන්නේ. අපි යේසුස් වහන්සේට ආවේ පාපේ ජීවත් නොවි හරි අමුණනේ ඔබට විරුද්ධව පව් නොකරන පිරිස ඔබගේ වචනය මගේ සිතේ නිදන් කරගන්න. ඔබට විරුද්ධව පව් නොකරන පිරිස ඔබට විරුද්ධව පව් නොකරන පිරිස ඔබගේ වචනය එහෙම නැත්නම් ඔබගේ වචනය මගේ සිතේ නිදන් කරගන්න. ඒ නිසා වචනේ කියවනවා වගේම වචනය නිදන් කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ කිසි කෙනෙකුට ගන්න බැරි වෙන පිරිස. නිදන් කරගන්නවා කියන්නේ නිදාන දානවා. නිදාන හාරලා නැතිව දුක. නේද? නිදාන හාරලා නැහැ. නමුත් ඊටම වැදගත් මේ නිදාන කියන එක නැත්නම් නිදානි කියන්නේ කාටවත් ගන්න බැරි වෙන විදිහට තමයි ඒක සංවරද. ඒ නිසා වචනය සොරා ගන්න දෙන්න එපා. වචනය දෙවියන් වහන්සේගේ වචනය ඔබ තදින් අල්ලගෙන ජීවත් වුණොත් ඔබට මේ ජීවිතේ පාපයෙන් තොර ජීවිතයක් ගත කරන්න සුද්ධාත්මයන් අසුරු බව. ඒ වගේම තමයි අනිත් කාරණාව අපි සිතිවිලි සම්බන්ධව කතා කරන කල අපි තවත් අපේ ජීවිතය අපි මෙනෙහි කරන දේ ඉතාම වැදගත්. අපි දෙවියන් වහන්සේගේ වචනේ භාවනා කිරීම මෙනෙහි කිරීම වගේම අපි යහපත් දේවල් මෙනෙහි කරන්න ඕනේ. අපි බලමු පිලිප්පි 4:8 පිලිප්පි 4:8 මේ පදයක් ඉතාම වැදගත් වෙනවා. පිලිප්පි 4:8 එතන කියනවා ඉතින් සහෝදරයනි යම් පමණ දේ සැබෑද යම් පමණ දේ කරුකටද යම් පමණ දේ සාධාරණද යම් පමණ දේ පිරිසිදුද යම් පමණ දේ ආදරණීයද යම් පමණ දේ යහපත් කීර්තියක් තිබේද යම් ගුණයක් යම් ප්‍රශංසාවක් ඇද්ද ඒ දේවල් මෙනෙහි කරන්න. මොනවද කියන්නේ? යහපත් දේවල්. මෙතන කතා කරන්නේ ඔක්කොම මේ වට්ටෝරුවේ තියෙන සුභවාදී දේවල්. නේද? සුභවාදී දේවල් තියෙනවා.
ඒ නිසා අපි කෙනෙකුගේ ජීවිතය වෙන්න පුළුවන්. අපි නිතර සුභවාදී යහපත් දේවල් මෙනෙහි කරනකොට මොනවාද? මෙතන කියන්නේ යහපත් දේවල් මෙනෙහි කරනවා. යම් පමණ දේ සැබෑද? යම් පමණ දේ කරුණාටුද? යම් පමණ දේ සාධාරණද? යම් පමණ දේ පිරිසිදුද? යම් පමණ දේ ආදරණීයද? යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද? යම් ගුණයක් යම් ප්‍රශංසාවක් ඇද්ද? ඒ දේවල් මෙනෙහි කරා. ආමේන්. අපි ගොඩක් සමහරකට මෙනෙහි කරන වැරදි දේවල්. අපි දන්නවා අර white board එක අරගෙන white board එකේ dot එකක් තිබ්බොත් එහෙම කළු පෑනකින් dot එකක් තිබ්බොත් ඔබට කිව්වොත් එහෙම ඔබට පේන්නේ මොකද්ද කියලා මේක කලින් කියලා දෙනවා. එකපාරම ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි කළු dot එකක් තියෙන්නේ කියලා. අපිට පේන්නේ ඒ වගේ. නමුත් white ඒක සුදු පාට බෝඩ් එකේ සුදු පාට කියනකට වඩා කළු ඩොට් එකක් තියෙනවා කියලා. අපිට නිතරම අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ අයහපත දකින්න. මිනිස්සෙගේ ජීවිතේ වෙන්න පුළුවන්. යහපත දකින්නට වඩා අපි කියමු මිනිස්සෙගේ හොඳ 100ක් හොඳ අඩු 5ක් තියෙනකොට අඩුපාඩු 5ක් තියෙනවා. මේ 5 තමයි අපේ ජීවිතය අපි වැඩිපුර ඉදිරියට ගෙනියන්නේ. ඒ 5 නිසා පෞල් ජීවිතේ කැඩෙනවා. මේ 5 අපි විශාල කරගන්න නිසා අපේ එකමුතුකම බිඳෙනවා. එහෙම නැත්නම් අපේ සහෝදරකම නැති කරගන්නවා. ඇයි අර 5 තමයි අපි විශාල කරගන්නේ. ඔබේ ජීවිතේ ඔබගේ සහෝදරයා වෙන්න පුළුවන්. ඔබේ පවුලේ සහෝදරිය වෙන්න පුළුවන්. ඔබගේ හිතවත් අය වෙන්න පුළුවන්. ඔබ වැඩ කරන තැන වෙන්න පුළුවන්. යහපත් දේ දකින්නකොට යහපත මෙනෙහි කරන්න වැඩිපුර යහපත දකින්න. එවිට ඔබගේ සිතිවිලි අපවිත්‍ර වෙන්නේ නැහැ. සිතිවිලි අපවිත්‍ර වෙන්නේ යහපත මෙනෙහි කරනකොට. පාපිෂ්ඨ දේ මෙනෙහි කරනකොට. එහෙම නැත්නම් අසුභවාදී දේ මෙනෙහි කරනකොට. එහෙම නැත්නම් අයහපත් දේවල් අයහපත් සිතිවිලි අපි තුල වැඩිපුර අපි මෙනෙහි කරන්න අපේ සිත ඇතුළ අපවිත්‍ර වෙනවා. ඒ නිසා තමයි මෙතන කියන්නේ අපි යහපත් දේ එහෙම නැත්නම් ගරු කටයුතු සාධාරණ පිළිසිදු යහපත් දේ මේ දේවල් අපි මෙනෙහි කරන්න කියලා සුදු පෞල්තුමා සඳහන් කරනවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරී අපි සිතුවිලි යහපත් විය යුතු තිබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස තෝරගෙන තියෙනවා. ඒ නිසා නිතරම යහපත දකින්න. නිතරම සුභවාදීව දකින්න. නිතරම ගුණාත්මක දේ දකින්න. නිතරම මිනිස්සුගේ ජීවිතේ පවා අපි එහෙම දකිනකොට ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ. දන්නවද? මිනිස්සුත් එක්ක එකට ගමන් කරන්න බැරි එක හේතුවක් තියෙනවා. මිනිස්සුත් එක්ක එකට මිත්‍රකම් පවත්වන්න බැරි එක හේතුවක් තමයි මිනිස්සුන්ගේ නිතරම අඩුව දකින්න. දැන් මට දොස් කිව්වොත් කෙනෙක් මට ඉස්සර මට මතකයි මට ඊපස්සේ එක්ක ප්‍රතික්ෂේප කරනවා මම වැඩි කතා කරන්න කැමති නැහැ අමනාප වෙනවා පොඩ්ඩක් මුණ දෙන්න කැමති නැහැ. නමුත් මම මේ කාරණා දැනගන්නකොට අපි කල්පනා කරනවා නෑ එයාගේ දුර්වල පොයින්ට් අර 95 එහෙම නැත්නම් අර 5න් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ 95ක් පොද තියෙද්දි අර 5 නිසා අපි ප්‍රශ්න ඇති කරගන්න ඕනේ. නිතරම භාවනා කරන්න පුරුදු වෙනවා යහපත් දේවල්. ඒ නිසා මගේ ජීවිතේට අඩුපාඩු තියෙනවා. ඔබේ ජීවිතේට අඩුපාඩු තියෙනවා. ඔබ තුල ඒ 105 අය ඔබ ඉන්න පුළුවන්. මම 105 ඉන්න පුළුවන්. අපි වැඩ දිවන්නේ කියොත් අපි ගාව ඕන තරම් වැඩ දිවන්න පුළුවන්. ඒ නිසා මම තියාගන්න අපි යහපත එහෙම නැත්නම් අපි මෙනෙහි කරන සෙනඟ සුභවාදීව දකින්න සෙනඟ හැම දෙයකම සුභවාදීව අපි දකින්න සිතන්න පුරුදු වෙන නිසා ඔබ ට්‍රේන් කරලා බලන්න ඔබගේ මනස ඔබගේ සිතිවිලි ඔබ වෙරදරන්න සුභවාදීව දකින්න යහපත් විදිහට හිතන්න පුදුම විදිහට ඔබගේ ජීවන රටාව වෙනස් වෙනවා. ඒ වගේම ඒ රටාව වෙනස් වෙනකොට දෙවෙනි කාරණාව අපි බලන්න යනවා අපේ වචන. මේක ඉතාම වැදගත්. අපි ගාව තියෙන වචන අපි කතා කරන වචන ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා වචන කියන්නේ හරියට බීජ වගේ. වචන කියන්නේ මොනවා වගේද? බීජ. බීජ කියන්නේ බිමට දාපුවම පැලවෙනවානේ. බීජ වපුරනකොට පැලවෙනවා. බීජ වපුරලා තමයි අපි පල හටගන්නේ. එහෙම නැත්නම් පල නෙලා ගන්නෙ. ඉතින් අපි යහපත් වචන අපි වපුරනකොට යහපත කපා ගන්නවා. අපි පරාජිත දේවල් වපුරනකොට පරාජය කපා ගන්නවා. හිතෝපදේශ 18:21 කියනවා මරණය ජීවනය දිවේ වසඟෙහි ඇත්තා. ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්ති විඳින්න. ඒ වගේම අපි හිතෝපදේශ පොතේ 17:27 වෙනි පදයක් කියවන්න.
හිතෝපදේශ 17:27 අපි මම උදෑසන වල කතා කරන්නේ දෙවෙනි කාරණාව අපේ ශබ්ද කෝෂය වෙනස් වී යුතුයි. ආමේන්. මොනවද වෙනස් වෙන්න ඕන? අපි ගාව තිබෙන ශබ්ද කෝෂය නව මනුෂ්‍යයා එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ එහෙම නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ දෙන ආකාරයේ අපේ වචන ඊටම වැදගත්. බයිබලයේ කියනවා අපි නිෂ්ඵල වචන කතා කරනවා නම් මතේ සුභාරංචි කියනවා ඒ වචන ගැන දවසක අපිට ගණන් දෙන්න තියෙනවා. විනිශ්චය දවසේදී ගණන් දෙන්න තියෙනවා. ඒ නිසා අපි කතා කරන වචන ඊටම වැදගත්. දැන් මම ඔබට කිව්වා වචන පමා පැමිණෙන්නේ වචනේ ඉන්නේ සිතිවිලි වලින්. නේද? මිනිස්සු තමගේ සිතෙන් ගණන් ගන්නා ලෙස මොහොත වෙනවා කියලා කියනවා. ඒ වගේම මෙතන 17:27 මෙතන කියන තමාගේ වචන ස්වල්ප කරගන්න අය දැනගන්න ඇති කෙනෙක් කියලා. නිෂ්ඵල ආඥාවක් නැත්තාද අඥානික. දැන් මෙතන කියන තමාගේ වචන ස්වල්ප කරගන්න. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අවශ්‍ය වචන කතා කරන එක. මොනවාද? අවශ්‍ය වචන කතා කරන්න. දැන් කතා කරනකොට ඔහේ කතා කරන්න පුළුවන්. මේ හිතුණෝ කියලා කියන්නේ ගැළවීම ලැබුවම අපේ නව මනුෂ්‍යයා ලෙස අපි පරිවර්තනය වුණාම අපේ ශබ්දකෝෂය වෙනස් වෙනවා. ආමේන්. කිදිරේ විශ්වාස කරනවා. අපේ ශබ්දකෝෂය වෙනස් වෙනවා. ඒ නිසා මේ ශබ්දකෝෂය නම් ජීවනයේ කතා කරන සෙනඟ. ජීවනයේ නිතරම වපුරන සෙනඟ. ජීවනයේ නිතරම කතා කරන සෙනඟ. ඒ නිසා ප්‍රේමවන්තනි ඊටම වැදගත් වෙනවා අපි කතා කරන වචන. ඒ නිසා පරාජිත වචන කතා කරන්න එපා. නිතරම ජයග්‍රාහී වචන කතා කරන්න. ඒ නිසා අර හිතෝපදේශ පොතේ 18:21 වෙනි පදේ කියන ආකාරයට මරණයේ ජීවනයේ දිව්‍ය වසංගයේ දින ඊට ප්‍රිය වෙන ඒ ඵල භුක්ති විඳිනවා. ඒ කියන්නේ මරණයේ වචන නිතර කතා කරන්න ගත්තොත් තමුන්ට උදා වෙන්නේ මරණයේ දේවල් තමයි. ඒ කියන්නේ හරියන්නේ වැඩක්. ඔය මොනවා කරත් අපි අසාර්ථකයි. අපි මොන හරි කරන්න ගත්තොත් ඉතින් අපිට මොකක් හරි වාදියක් පෙරලෙනවා. දැන් එහෙම කියන්න වෙන්නේ අපිට උදා වෙන්නේ පරාජය. ඔබ දන්නවද මේ වචන ඉතාම වැදගත්. අපේ නිවෙස්වල දරුවන්ට කතා කරන්න නිතරම අනර්ග වචන වලින් විභාගය අසමත් වුණා. එහෙම නැත්නම් ඔහුගේ ජීවිතේ යම් ලකුණු අඩුවෙන් අරගෙන හරි මොනවා හරි ඔහු තුල යම්කිසි සමර්ථකමක් ඔබට පේන්නේ නැත්නම් ඔබ නිතරම ධෛර්යමත් කරන්න නිතරම ඔහු ගැන අගය කරන ඔහුගේ යහපත් ඔහුගේ කැඳවීම දිහා බලන්න. සමහරට අපි දන්නේ නැහැ පොතේ දැනුම තුල ඔහු ඉගෙන ගත්තත් එහෙම නැත්නම් ඔහුට ගණන් එහෙම නැත්නම් ඉංග්‍රීසි වෙන දේවල් ඔහුට අසමත් වෙන්න පුළුවන් සමහර විට. නමුත් ටෙක්නොලොජි පැත්තෙන් ඔහු ඉදිරිය සිටිනවා. සමහරට තියාගන්න දෙවියන් වහන්සේට හැම වාතාවරණයක් තුල දෙවියන් වහන්සේ සලස්නවා. ආමේන්. ඒ නිසා ඔබ කිසිම කෙනෙක් දිහා ඔබගේ දරුවෝ අධ්‍යාපනයේ දක්ෂයි සමහර අදක්ෂයි. නමුත් ඒ අදක්ෂ කෙනා තුල දෙවියන් වහන්සේට විශාල දෙයක් තියෙනවා. එස ඔහුදියා ඔබ දකින්න කෝණය වෙනස් කරගන්න එපා. ඔහුදියා දකින්න දැක්ම වෙනස් කරගන්න එපා. ඔහු දේශයට බලපෑමක් ඇති කරන වටිනා කෙනෙක් ලෙස පරිවර්තනය වෙන්න පුළුවන්. මම O level දෙපාරක් ෆේල් වෙච්චි. දෙපාර. ඉගෙන ගන්න ඊට කලින් 9 වසරේ ෆේල් වුණා. හිතාගන්න 9 වසරේ ෆේල් කියන්නේ අධ්‍යාපනයේ තාම හොඳටම වීක්. හොඳටම දුර්වලයි. 9 වසරේ ෆේල් වෙලා O level ෆේල් වුණා එකපාරක් දෙවෙනි පාරක් ෆේල් වුණා. මම කියන්නේ ඒකම අපි තුල එහෙම වෙනකොට බලමුකෝ. ඒකද මට ඉගෙන ගන්න බැහැ මම දක්ෂ නැහැ. මට ඔටෝම එන්නේ මම කිසිම දෙයකින් ඉස්සරහට යන්න බැරි නිකන් සාමාන්‍ය වහල් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් වෙන එකට දොර තමයි ඒ වගේ වෙනකොට සිද්ධ වෙන්නේ. නමුත් එක දෙයක් තමයි මම විශ්වාස කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ මුණ ගැහුණා. උන්වහන්සේගේ ආත්මය අපි කෙරෙහි පැසෙනවා. උන්වහන්සේගේ සිතිවිලි වලට අපි මාරු වෙනවා. උන්වහන්සේ එතනින් පස්සේ අලුත් ප්‍රඥාවක් දෙනවා. හොඳ ආත්මයක් දෙනවා. ඒ වගේම අපි ආත්මෙන් දකින්නේ අපි වචන වලින් කතා කරනකොට අපි නිතරම යහපත් ඒ වගේම ජයග්‍රාහී එහෙම නැත්නම් ධනාත්මක එහෙම නැත්නම් අපේ මුඛේ වචන ජීවනයේ වචන අපි කරන්නේ ඒක තමයි වෙන්නේ.
ආමේන්. ඒ නිසා මම මෙතෙක් මේ ජයග්‍රාහී ගමනක් එන්න එක හේතුවක් නම් වචන නිතරම ජයග්‍රහණයට කතා කරනවා. ආමේන්. ඒ සොබගේ ජීවිතේත් මම විශ්වාස කරනවා. කතා කරන්න එපා පරාජිත වෙන්න. ඔබ දිරිදු වෙන්න පුළුවන් මේ මානසිකත්වය දිරිදු කරගන්න එපා. ඔබ ආර්ථිකයේ බොහොම සුළුෙන් ගමන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබගේ සිතුවිලි පරාජිත විදිහට තියාගන්න එපා. දෙවියන් මනස තුළ ඔබට ඉහළ ආත්මික ඵලයකට පැමිණෙන්න පුළුවන්. අපි දන්නවා අර කණවැන්දු ස්ත්‍රිය ඇයගේ චර්යා රටාව වෙනස් වුණා. ඒ කියන්නේ ඇය තිබුණා උනේ ඇය බොහොම සත දෙක යට තිබුණේ. නමුත් ඇයගේ අධ්‍යාත්මය එහෙම නැත්නම් ඇය ඉහළ ඵලයකයි සිටපු කෙනෙක්. ඒ නිසා යේසුස් වහන්සේ කියන්නේ මේ ඔක්කොටම වඩා ඇයගේ ඒ පඬුර පූජා කිරීම තුළ යේසුස් වහන්සේට අගය කර වර්ණනා කරා. මක්නිසාද ඇගේ ඇතුළාන්තයෙන් කඩා වැටලා නැහැ. ඇයට සාන්තිකෙන් ගිහිල්ලා දැම්මා. ඇය විශ්වාස කරන ස්වාමීන් වහන්සේ. ඒ සම්ප්‍රේම මත සහෝදර සහෝදරි අපේ වචන අපි වෙනස් කර ගන්න ඕනේ. ඒ නිසා අපි අපේ ජීවිතේ අපි දැන් අපේ දේශය තුල සිටින්නේ වැඩිපුර මරණය කතා කරන සිටින. අපි මේ ආසියාතික සංස්කෘතිය දින නේද? මේ ආසියාතික සංස්කෘතිය තුල ගොඩක් වෙලාවට මිනිස්සුන්ව හෙලා දක්වනවා. මිනිස්සුන්ව කියන්නේ අපි දන්නවා දේශපාලනය ගන්න එක පක්ෂයක් අනිත් පක්ෂෙ නිතරම හෙලා දකින්න එක කරන්නේ. නිතරම අනිත් පක්ෂයට ඒ වගේ ඒ පක්ෂවල තියෙන එවැනි දේවල්. දැන් ඕකම තමයි අපේ නිවස් වලට ඇතුල් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි නිතරම තර්ක කරන්න, වාද කරන්න, අඩුව දකින්න නිතරම පුරුදු වෙලා තියෙන්නේ. නමුත් අපේ ඒ ලෝකයා තුල තිබෙන සංස්කෘතිය වෙනස් කරගෙන දෙවියන් වහන්සේගේ සංස්කෘතිය දිහා බලන්න ඕන. යේසුස් වහන්සේ නිතරම මිනිස්සු දිහා යහපත් ඇහැකින් දැක්කා වුණාසේ. අර අනාචාර ස්ත්‍රියට ගල් ගහන්න අරගෙන ආවා. අරගෙන එනකොට යේසුස් වහන්සේ ගෙනාව නියම තැනට. වැරදි නැති කෙනෙක් ඉන්නවනම් පළවෙනි ගල ගහන්නේ. උන්වහන්සේ හරියට ගෙනාවා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි අපේ වචන ඊටම වැදගත්. ඒ නිසා කතා කරනකොට නිතරම අපි කතා කරන වචන ගැන අපි ඊටම සැලකිලිමත් වෙන්න ඕනේ. නිතරම පුරුදු වෙන්න ජයග්‍රාහී වචනට ඔබගේ ජීවිත මාරු කරන්න. ඒ නිසා අපි දන්නා සිතුවිලි මාරු වෙනකොට අපේ කතාව වෙනස් වෙන්නේ. ආමේන්. සිතුවිලි මොකද බයිබලයේ කියන හෘදේ පූර්ණත්වය මුඛයේ කතා කරනවා. ඇතුලේ තිබෙන දේ තමයි පිටතට එන්නේ. ඇතුලේ පිරිච්ච දේ තමයි මේ මුඛයේ පිට වෙන්නේ. ඒ නිසා ඇතුල පුරව ගන්න එක පැත්තකින් යහපත් දේ ඒ වගේ ජීවත් වෙනකොට යහපත් පරිසරය තුළ ජීවත් වෙන්න. මට මතකයි මම එක ස්ථානයක තැනක හිටියා එක පළාතක. එතකොට මට එක මිනිහෙක් කම ක්‍රිස්තියානි. ඔහුගේ වැඩේම දේවදාසයන්ට පණින එකයි. ඒ වගේම කාට හරි බයිලා තමන් විතරයි හරි කියලා හිතන්නේ. ඉතින් මම ගිහිල්ලා අහගෙන ඉන්න මුළු රට වටේ වෙන පළකුරු බයිනා. ඒ ගෙදර ගිහිල්ලා ඒ ඔහුව මුණ ගැහිලා ආපහු එනකොට මගේ හිත ඇතුළ දූෂණය වෙලා ඉන්නේ. අපවිත්‍ර වෙලා ඉන්නේ. ඒ වගේම පළකුරු ගැන වැරදි මානසිකත්වයක් මට එන්නේ. තව බොහෝ අය ගැන ඒ වැරදි සිතුවිලි මට එනවා. ඊට පස්සේ මම නතර කරා යන්නේ. අවුරුදු ගාන දැක්කොත් හායි කිව්වා. ඊට පස්සේ බායි කිව්වා කියලා. ඒගොල්ලන්ට මොනවද කරන්න ඕන? හායි බායි මතක තියාගන්න. අපි එතනින් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි. අපිව එතනදී අපේ සිතුවිලි අපවිත්‍ර වෙලා, දූෂණය වෙලා, නාස් වෙලා නැති කරගන්න. මොකද අපේ සිත වැදගත්. ඒක නිසා තමයි කියන්නේ සියල්ලට වඩා නුඹේ සිත ආරක්ෂා කරගනින්න ඒ ජීවිතෙ නික්මෙන්න. ඒ නිසා ඊටම වැදගත්. පුළුවන් තරම් යහපත් වචන කතා කරන ඇත්ත එක්ක ජීවත් වෙන්න. යහපත් වචන කතා කරන ඔබේ නිවසේල කතා කරනකොට පරාජිත අයහපත් අනවශ්‍ය කැත වචන කතා කරන්න යන්න එපා. බයිබලයේ කියන නීච කැත කතා නුඹලගෙන් පහ කරපන්. කතා කරන්න. කතා කරන කියන මරණේ වචන. ඒ වගේම බයිබලයේ කියන වචන බහුල වූ කල වරද හිගෙන. නිසා ඊට වැදගත් වචන. ඒ නිසා සහෝදර සහෝදරිනි කිතුණු අපි දවසින් දවස වෙනස් වෙනවා. ආමේන්. අපි දවසින් දවස මාරු වෙන්න ඕන. යේසුස් වහන්සේගේ සිතුවිලි වගේ වෙන්න ඕන. උන්වහන්සේගේ ගතිගුණ වගේ වෙන්න ඕන. ආමේන්.
ඒ සප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අද උදෑසන ඔබත් මම වාසනාවන්ත අනාගත සෙනඟ. ඒ සම්පියෝ කැඳවලා දෙන්නේ වෙනස් විදිය සෙනඟක් වෙන්න. වෙනස් ආකාර සෙනඟක් ඔබත් මම. ඒ වගේම අපි අනිත් කාරණාවල අවසාන වශයෙන් බලන්න යනවා. තුන්වෙනි කාරණාව. අපි 1 තෙසලෝනික අපේ හැසිරීම ගැන බලන්න යනවා. 1 තෙසලෝනික 2:10. 1 තෙසලෝනික 2:10. කියෝ 10-11 උබලා අතරෙහි කොපමණ සුද්ධව ධර්මිෂ්ඨව විදොස් හැසිරුණු කියා නුඹලා දෙවියන් වහන්සේ සාක්ෂිකාරයෝසේ තමන් වහන්සේගේ රාජ්‍යයට මහිමයට උඹලා කැඳවන දෙවියන් වහන්සේට ඔබින ලෙස නුඹලා හැසිරෙන හැටියට පියකුමින් තමාගේ දරුවන් මෙන් අප විසින් නුඹලාට ආවාද කරමින් ධෛර්යවත් කරමින් අන කරමින් අනත් දෙමින් නුඹලා එක් එක්කිනාට ක්‍රියාවල හැටි නුඹලා දනිමු. ප්‍රේමවන්තනි අපි දකිනවා මෙතන කතා කරන දෙයක් තමයි තමන් වහන්සේගේ රාජ්‍යයට මහිමයට නුඹලා කැඳවන දෙවියන් වහන්සේට ඔබින ලෙස හැසිරෙන හැටි. දේව රාජ්‍යයේ හැසිරීම රටාව ගැන කතා කරන්නේ. ආමේන්. දේව රාජ්‍ය හැසිරීම රටාව වෙනස්. දේව රාජ්‍යයේ චර්යාව වෙනස්. ආමේන්. එසා අපේ සිතුවිලි අපේ වචන වලට එනවා. ඒ වගේම වචන වල ඊළඟට අපේ චර්යාවට එවනත හැසිරීමට මාරු වෙනවා. එසා උදෑසන වැදගත් වෙනවා. අපේ හැසිරීම රටාව. අපි ජීවත් වෙන හැටි. දැන් මේ ජීවත් වෙන්නේ අපේ හැසිරෙන රටාව නිතරම මෙතන කතා කරන්නේ දෙවියන් වහන්සේට ඔබින ලෙස. එහෙම නැත්නම් අපිව කැඳවන දෙවියන් වහන්සේගේ ස්වરૂපය ධර්මසන එකක් ඔබත් මම. අපි දෙවියන් වහන්සේගේ ස්වરૂපය ඉස්මතු කරන සෙනගක් අපි. ඒ වගේම මතෙවුස් සුභාරංචිට අපි මේ සමග අපි බලමු. දෙවියන් වහන්සේගේ වචන. මතෙවුස් සුභාරංචි පස්වෙනි පරිච්ඡේදයේ මතෙව් 5 16 බලන්න. මතෙව් 5:16 එතනක් කියනවා අපි බැලුවොත් එහෙම නුඹලා පොළවේ 13 වෙනි පදයේ ඉඳලා නුඹලා පොළවේ ලුණිය නමුත් ලුණුවර රස නැති වුණොත් ඒවා කුමකින් රස ගන්නු ලබන්නේ. එතන පටන් ඒවා පිටත දමනු ලබන්නේ මනුෂ්‍යයන්ගේ පයි ආගමු ලබන්නේ මිස අන් කිසිවකට නොවටින්නේ. නුඹලා ලෝකේ ආලෝකේ කන්දක් මුදුනේහි තබන නුවර සගවන්න නොහැකි. මනුෂ්‍යගේ පහන දල්වා කුරුණිය යට නොව පහන් උඩ තබති. එවිට ඒ සිටින සියල්ලන් කෙරෙහි ආලෝකේ බැබළුනේ. මෙතන කතා කරයි වගේ මේ 16 වෙනි පදිත්තම් වැදගත් මේ සමග. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරවය කරන පිරිස නුඹලාගේ ආලෝකය වුණ ඉදිරි බබලා. මෙතන කතා කරනවා ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාට ගෞරවය පැමිණෙන්නේ කොතනින්ද? ස්වර්ගයේ පියාගේ ගෞරවය පිළිසවවම කැදෙන්නේ. ඔබ කොතන හරි ඔබගේ හැසිරීම නපුරුණා, ඔබගේ හැසිරීම රටාව, ඔබගේ කතාව, ඔබගේ ක්‍රියාව වැරදිනා ඒකේ අගෞරවය යන්නේ දෙවියන් වහන්සේ. මතක තියාගන්න. ඒකේ අගෞරවය දෙවියන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේගේ ගෞරවය පිළිසයි අපිව කැදෙන්නේ. දෙවියන් වහන්සේගේ මහිමේ පිළිස අපිව කැදෙන්නේ. මේ සමගයේ සහෝදර සහෝදරියනි අද උදෑසන ඔබගේ ජීවිතය විමසලා බලන්න. අපේ හැසිරීම කොයි ආකාරද? දෙවියන් වහන්සේ අපේ යහපත්කම් කරන්න කැඳවලා තියෙනවා. ක්‍රියාපතේ කියන උන්වහන්සේ යේසුස් වහන්සේ යහපත්කම් කරමින්ද උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයන් විසින් පීඩා කරලා බව නිදහස් කරමින් උන්වහන්සේ ගමන් කරා කියලා තියෙනවා. ඒ නිසා
මේක තාම වැදගත් දවසේ ප්‍රේමවන්තනි. අපේ ජීවිතේ අපි යේසුස් වහන්සේ අපිව තෝරගෙන තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ ක්‍රියා 10 30කට උඩ බලන්න පුළුවන්. උන්වහන්සේගේ හැසිරීම, උන්වහන්සේ කොහොමද ක්‍රියා කරන්නේ? උන්වහන්සේ යහපත්කම් කරමින් හැසිරුණා. ඒ නිසා මතක තියාගන්න ඔබත් මම යහපත්කම් කරන්න ගෙන කර්මාන්ත. ආමේන්. ඒ කියන්නේ අපි මේ මොනවා හරි ආනිසංස ලබා ගන්න නෙමෙයි යහපත්කම් කරන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ පිනක් කරගෙන අපිට මේ මොනවා හරි එකතු කරගන්න නෙමෙයි අපි කරන්නේ. අපි කොහොම වුණත් යහපත්කම් කළ යුතුයි. ආමේන්. යහපත්කම් කරන්නම කැඳවුව සෙත් එකක් තමයි. මොකද ඒකේ ගෞරවය යන්නේ අපි කොච්චර යහපත්කම් කරන්න ඒකේ ගෞරවය ස්වාමීන් දෙවියන් වහන්සේ. ඒ සමගිය සහෝදර සහෝදරිනි අද උදෑසන ඔබ මාව කැඳෙවි. පියාණන් වහන්සේගේ ගෞරවය පිණිස. පියාණන් වහන්සේගේ මහිමය පිණිස. ඒ නිසා නිතරම ඔබ බලන්න අපේ හැසිරීම නිතරම යහපත්කම් කරන්න. මනුෂ්‍යයන්ට උපකාර කරන්න. මනුෂ්‍යයන්ට සහයෝගය දෙන්න. දුකේදී සැපේදී ඔවුන්ට උපකාර කරන්න. ඒ වගේම ඔබට සහාය දෙන අය පමණක් නෙමෙයි. ඔබේ මිත්‍රයෝ විතරක් නෙමෙයි. මෙතන සභාවේ මෙතන ඉන්න සහෝදරයෝ අපි ඔක්කොම පවුලක්. නමුත් ඔබ එක එක්කෙනා බලන්න. සමහරවිට අපි එක එක්කෙනාගේ සම්බන්ධතාවය කොච්චර සමහරවිට අපි එක එක්කෙනාගේ අඩු. අපි සමහරවිට අපිට එක සෙට් එකක් එක්ක අපි වැඩිපුර ඉන්න පුළුවන්. නමුත් මම ඔබගෙන් ඉල්ලනවා ඔබගේ සහෝදරයා මෙතන ඇවිල්ලා ඉන්න. ඔබගේ සහෝදරිය මෙතන ඇවිල්ලා ඉන්න. අපි හැමෝම එක පවුලක්. කිතුරු කියලා කියන පළමු කොට අපේ එකමුතුකම තිබෙන්න ඕන. අපේ සහෝදරකම තිබෙන්න අවශ්‍යයි. ඒ සපේ අපි එක එක්කෙනා දුකේදී සැපේදී තනිකමේදී ඒ වගේම යම් කරදරයකදී අපි එක එක්කෙනා උසුලන්න අවශ්‍යයි. ඒ නිසා වැඩි කතා කරන්නේ නැති අය එක කතා කරන දේ මේ පස්සේ. ඒ වගේම ඔහු ගැන හොයලා බලන්න, ඇයි ගැන හොයලා බලන්න. ඒක තමයි වැදගත්. අපි පවුල. ඒ අපි තුල යහපත් දේ දකින්න. ඒ වගේම ඔබගේ අසල්වාසියන් බයිබලයේ කියන ප්‍රේම කරන ඔබගේ සහෝදරයාට ප්‍රේම කරන. ඔබගේ සහෝදරයා වගේම ඔබගේ මිත්‍රයා ඔබගේ අසල්වාසී මිනිස්සු ඔබට වගේම උන්ට ප්‍රේම කරන්න කියලා. අපි අපිට ප්‍රේම කරන්න කැමති. අපි පවුලයට ප්‍රේම කරන්න කැමති. අපේ සහෝදර එවලත් අපිත් එක්ක හිතවත් අයට අපිට උපකාර කරන අයට අපි සහයෝගය දෙන්න කැමති. අපි ඒගොල්ලන්ගේ ජීවිතය හරි දෙන්න කැමති. අපිට පුළුවන් තරම් යහපත් කම් කරන අයට. නමුත් එහෙම නෙමෙයි. අපි කොහොමද යහපත් කම් කරන කර්මා අපිට යහපත කරත් නැතත් අපි යහපත්කම් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ආමේන්. අපි ගැන අගුණ කතා කරත් අපිට පුළුවන් ඔහුට ඇයට යහපත්කම් කරන්න. ඔහුට ඇයට දුකේදී ළඟව සිටින්න. ඔහුට ඇයට වේදනාවේදී අමාරුකමේදී ඔහුට උපකාර කරන්න. ඒක ඊටම යහපත්. ඒ නිසා ප්‍රේමවන්තනි අපි යහපත්කම් කරන්න කැදවසන. ඒ නිසා ඒක දේවචනේ පැහැදිලිව කියනවා. ඒ වගේම අපි එක පදයක් අපි බලන්න යන ගීතාවලියේ 15 එක දෙක පොඩ්ඩක් බලමු. ගීතාවලියේ කියනවා 15 එක දෙක දෙවියන් වහන්සේ සමග සිටින්නේ කවුද? එතන කියනවා අපේ කොටස සමග මම අවසන් කරන්න යනවා. ගීතාවලිය 15. එතන කියනවා ස්වාමීනි ඔබගේ මණ්ඩපයේ සිටින්නේ කවුද? ඔබගේ පිරිසිදු කන්දේ වසන්නේ කවුද? අවංක ලෙස හැසිරෙන්නා වූ ධර්මිෂ්ඨකම් කරන්නා වූ සිතින් සැබෑව කියන්නා වූ තැනැත්තෙක්. ආමේන්. ඊළඟට කියනවා ඔහු තමාගේ දිවෙන් කියලා නොකිය. තමාගේ මිත්‍රයාට නපුර නොකරයි. තමාගේ අසම්වාසයට විරුද්ධව නින්දා වසක් පතල නොකරයි. අපි දන්නා මෙතනින් එහාට කොහොම යහපත් ඔහු කොයි වගේ කෙනෙක්ද? ස්වාමීන් වහන්සේගේ මණ්ඩපයේ සිටින්නේ කවුද? ඔබගේ පිරිසිදු කන්දේ වසන්නේ කවුද කියලා කියනවා. දෙවියන් වහන්සේ සමග සිටින්න යන්නේ කවුද? දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න යන්නේ කවුද? ඔව් අවංක ලෙස හැසිරෙනවා. අපි දන්නා මේ ලෝකයේ තුල බොරුව, වංචාව, කපටිකම මේ වගේ පිරිච්ච ලෝකයක් තුල අපි ජීවත් වෙනවා. නමුත් දේව දරුවනේ අපි දෙවියන්ස හඳුලා තියෙනවා. අවංක ලෙස හැසිරෙනවා. ඇත කියාද නැත කියාද? මොනහරි ඒකදී ඔව් මම ආවේ නැහැ. ඔව් මට එන්න බැරි වුණා. බොරු කියන්න අවශ්‍ය නැහැ. විතරම සත්‍යවාදී අය සතුටු කරගන්න. අපි ඒක උත්සාහ කරමු. මක්නිසාද දෙවියන් වහන්සේගේ පිරිසිදු කන්දේ අපි සිටින්න. උන්වහන්සේ සමග ගනුදෙනු කරන්න යනවා. උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය පවත්වන සෙනඟක් වගේ. සතු දැස ඔබිතාම වාසනාව. ආමේන්. ඔබත් මම දෙවියන් වහන්සේ කැඳෙවි.
අලුත් ජීවන රටාව, අපේ හැසිරීම රටාව, අපේ කතා විලාසය, අපේ සිතුවිලි වෙනස් වූ යුතු වෙනස්. මම දන්නවා මේ ස්ථානයේ ඔබ උත්සාහ කරන පෙරදරන. ඔබ උත්සාහ කරනවා පෙරදරමින් ඔබගේ ජීවිතය වෙනස් කරගන්න. සුද්ධාත්මයන් වහන්සේ උපකාර කරනවා. අද උදෑසන අපේ හැසිරීම, අපේ වචන, අපේ සිතුවිලි මේ තුනම පරිවර්තනය වෙන්න වෙනස් වෙනවා. ස්වාමීන් වහන්සේ මේ වචන වලින් ඔබ සමග ආශිර්වාද කරසේකවා. අපි අලුත් මැවිල්ලා අද උදෑසන. ආමේන්. අපි අලුත් මැවිල්ලා බව දෙවියන් වහන්සේගේ වචනයෙන් අපි පිළිගන්න යුතුව තිබෙන නිසා අපි දැක්කසල දෙවියන් වහන්සේට අපි අපේ ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමීනි. අපි වහන්සේට අනේක වාර ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපිට පිහිට වුණා වූ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ අපි සමග ක්‍රියා කරන දෙවියන් වහන්සේ. අපි ඔබට ගෞරවයේ මහිමේ දෙනවා. ඔබට ප්‍රශංසා කරනවා. අපි නැගිටලා දෙවියන් වහන්සේට මොහොතක් අපි ස්තුති කරමු. උන්වහන්සේගේ නාමය අපි ඔසවමු. ගෞරවයේ මහිමේ උන්වහන්සේට පුද කරමු. හාලෙලූයා. ස්වාමීනි ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ නාමයට